මෙම දිවි පූජායාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ සමිඳු මිඩි උයනේ සේවය කළ කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සැලේෂියානු පූජක ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන් ස්වර්ගස්ථ වී වසරක් සපිරෙන මෙදින පියතුමන්ගේ ආත්මයට සගසුව පතා මෙම උතුම් වූ යාගය පුද කර සිටින ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන්ගේ පවුලේ සහෝදර සහෝදරයන් දූදරුවන් සහ මොනුපුරු මිනිපිරියන් විසින් දක්වන ලද බැතිපරදායකත්වය නිසාවෙනි. පියාණන්ගේද පුත්‍රයන්න්ගේද සුද්ධාත්මයන්න්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, පාස්කු අභිරහස මෙනෙහි කරමින් සිටි අපි ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණයට පසු උන්වහන්සේ අප අතර වැඩවසමින් අපගේ ජීවිතය උන්වහන්සේගේ කැඳවීමට අනුකූලව ගත කරන්නට අවශ්‍ය ශක්තිය දෙවා වැදෑරීම සඳහා සුදෝත්‍රීත්වයේ තුන්වන තැනන් වහන්සේ වන සුදෝත්මයණන් වහන්සේ අප වෙත දානය කළා. ඒ මහා මංගල දිනය අද අපි මුළු ලෝකයේම කතෝලික සභාව සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී අපි සුද්ධාත්මයණන් වහන්සේට කන්න ලව් කරමු. ස්වාමින් වහන්සේගේ ඒ උතුම් වූ කැඳවීමට අනුකූලව අපේ ජීවිත සකසා ගන්නට ශක්තිමත්ව එන අභියෝග සියල්ලටම මුහුණ දෙන්නට අපට අවශ්‍ය ධෛර්යය, ආශිර්වාදය සහ මඟ පෙන්වීම උන්වහන්සේ තුලින් ලබා දෙන්න කියා. මේ දිව්‍ය පූජා යාගයට සූදානම් වීම සඳහා දැන් අපි අපේ පව් සිහි කර කමාව අයද සිටිමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙරෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. Christe
මහිමය හිමි වේවා. ධනාජ මිහිමත් සාමය හිමි වේවා. දෙවි හිමි පාන සුර රජදාන පුන්බල දෙවි ලොපියේ අපි ඔබ නම දෙමු තුති දෙමු පසස ඔබේ මහිමය සඳහා. ජේසු ක්‍රිස්තු හිමි පියතුමගේ බුදු දරුවෝ දෙවි හිමියනි දෙවි දුගේ බිලියාගේ රූපව් දුරලනුයේ ඔබය අප වෙත කරුණා කළ මැනවී. ඉදිතිය ඔබ පියතුමගේ දකුණේ අප අයදුම පිළිගත මැනවී. බුදු ඔබ පමණිය සුදු වනුයේ ඔබ පමණිය සමිදෝ. ඔබ පමණිය බුදු අතිඋතුමා. ජේසු ක්‍රිස්තුස් සුසුමන් දෙවි පියතුමගේ මහිමේ වැඩහිමිනා. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී අප පවත්වන සුද්ධාත්මා ගමන මංගලෝත්සවයේ ආනුභාවයෙන් සකල ජාතීන්ගෙන් සෑදුන ඔබ වහන්සේගේ ජනකාය ඔබ පරිශුද්ධවත් කරන සේක් වේද. ඔබ වහන්සේගේ සුද්ධාත්ම දීවනාවන් ලෝකයට දානය කළ මැනව සුද්ධ වූ සභාවේ ආරම්භයේදී ඔබ වහන්සේ පෙන් වූ ආශ්චර්යයන් දැනුදු ඔබ විශ්වාසකයන්ගේ හෘදයන් තුල පළ කළ මැනව. මේ කී දේව බහා සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතින් උපුටාගත් කොටසකි. තවද පෙන්තකොස්ත දිනය පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක රැස්ව සිටියහාහ. එකල සැඩසුළඟක් කමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටිගෙය මුළු මනින්ම එයින් පිරී ගියේය. ගිනි දළු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටවනු ඔවුන්ට පෙනුනි. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින් පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝහ. මේ ශබ්දය අසුණු කෙනෙහි සමූහයා එක්රැස් වූහ. එම කතාවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුනෙන් ඔවුහු ව්‍යාකුල වූහ. ඔව් සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත්ව බලන්න මේ කතා කරන සියල්ලෝ ගලිලයෝ නොවෙද්ද? අපට හුරු පුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද, මේදවරුන්ද, එලාමිවරුන්ද, මෙසොපොතමියාවේ යුදය හා කපදෝසියෙහිත්, පොන්තසේ හා ආසියාවෙහිත්, ෆීජියාවේ සහ පම්පිලියාවෙත්, මිසරයේ සහ සිරේනියා අවට ලිබියාවේ ප්‍රදේශවලටත් යන මෙකී දේශවාසීන්ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්වුන්ද ක්‍රීතවරුන් හා අරාබිවරුන්ද වන අපි
අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්මැයි කීහ. දේව වචනයේ සේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි ඔබගේ ස්පීතු ඒවා පෘථිවියේ පෙනුම අලුත් කර වදාළ මැනව. සමිඳුනි ඔබගේ ස්පීතු ඒවා පෘථිවියේ පෙනුම අලුත් කර වදාළ මැනව. මගේ සිත සමිඳුන් පසසන්න මගේ දෙවි සමිඳුනි ඔබ ඉතා උතුම්ය ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක. සමිඳුනි ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. සමිඳුනි ඔබගේ ස්ප්‍රීතු ඒවා පෘථිවියේ පෙනුම අලුත් කර වදාළ මැනව. පුලව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත ඔබේ මුහුණ ඔබේ සඟවන කලවුන් කැළඹෙති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්නා කලවුන් නැසී දූවිල්ලට හැරී යති. එහෙත් ඔබ උන්ට හුස්ම දෙන කල උන් යලිත් මවුනු ලබන් නෝය. තවද ඔබ පෘථිවියේ පෙනුම අලුත් කර වදාරන සේක. සමිඳුනි ඔබගේ ස්ප්‍රීතු ඒවා පෘථිවියේ පෙනුම අලුත් කර වදාළ මැනව. සමිඳුන්ගේ මහිමය සදහටම පවතිවා. සමිදානෝ තමන් මැවූ සියල්ලන් ගැන සතුටු වෙත්වා. මම සමිඳුන් තුල ප්‍රීති වන්නක් මෙන් මාගේ යදුම සමිඳුන්ට ප්‍රසන්න වේවා. සමිඳුනි ඔබගේ ස්ප්‍රීතු ඒවා පෘථිවියේ පෙනුම අලුත් කර වදාළ මැනව. පවුලුතුමා කොරින්තිවරුන්ට ලියූ පළමු හසුනින් කොටසකි. එබැවින් ශුද්ධාත්මයාණන් කරන කොටගෙන කතා කරන කිසිවෙකුත් ජේසුස් වහන්සේ සාපලත් කෙනෙක් යයි නොකියන බවද ශුද්ධාත්මයාණන් කරන කොටගෙන මිස ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේ යයි කීමට කිසිවෙකුටත් නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයාණෝය.
විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම සමිදානන් වහන්සේය. විවිධාකාර ක්‍රියා කරතත් සිටින්නේ සියල්ලන් තුල ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වූවත් ඒ සියල්ලම එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයාණන් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්මය ලැබුවෙමු. අප සියල්ලෝම එකම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද. ශුද්ධාත්මයාණනි, වැඩම කර ඔබගේ විශ්වාසකයන්ගේ හෘදයන් පිරවුව මැනව. ඔබගේ ප්‍රේමයේ ගින්න ඔවුන් තුල දැල්ලුව මැනව. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර ජෝන් තමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී, ඔබ වහන්සේට මහිමය වේවා. සතියේ පළමුවනදා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් ස්වාමීන් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලයද ඔවුන්ට පෙන්වූසේක. ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනා ගියහ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා පියාණන් වහන්සේ මා එවා වදාළක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ බිති ඔවුන් පිට හුස්ම හෙලා ශුද්ධාත්මයාණන් පිළිගන්න. ඔබ යමෙකුගේ පව් කමා කරන්නහුද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහුද ඒවා ඔවුන්ට කමා නොකරනු ලැබේයයි ඔවුන්ට වදාළසේක.
සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අප උච්චාරණය කරන විශ්වාස ලක්ෂණය තුළ අපි සඳහන් කරන වදන් කීපයක් තියෙනවා. එනම් සමිදානන්ද ජීවදායකයානන්ද වූ සුද්ධාත්මයණන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි යන වදන්. සමිදානන්ද ජීවදායකයානන්ද. මේ විශ්වාස ලක්ෂණය අපි ක්‍රිස්තු වර්ෂ 325දී නිස්සේයා නුවර පවත්වන ලද සම්මන්ත්‍රණ සභාවේදී සුද්ධ වූ සභාවේ නායකයෝ එදා මේ විශ්වාස ලක්ෂණය අපේ ආගමික අදහස් සුදහස් කැටි කරන සම්පින්නනයක් ලෙස ප්‍රකාශයට පත් කරා. හැබැයි මේ සුද්ධාත්මයණන් වහන්සේ පිළිබඳ විශ්වාසය පැමිණෙන්නේ කොහෙන්ද? දිනක් ස්වාමින් වහන්සේ අපෝස්තලවරුන්ට මෙන්න මෙහෙම කිව්වා. යමෙක් පිපාසයෙන් සිටින් නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුලින් ජීවන ජල දහරා ගලන්නේ යයි වදාළ බව ජුවාම්ගේ සුවිශේෂයේ ලියා තිබෙනවා 7 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය. මා කෙරෙහි අදහන්නා තුලින් ජීවන ජල දහරා ගලන්නේ. එලෙසම ඒ සමගම උන්වහන්සේ 39 වෙනි වගන්තියේ සඳහන් කරනවා උන්වහන්සේ මෙසේ වදාළේ තමන් වහන්සේ කෙරෙහි අදහා ගත්තවුන් මතු ලබන්නට සිටින සුද්ධාත්මයණන් වහන්සේ පිළිබඳව කියලා. ජීවන ජල දහරාවක් බවට පත්වෙන්නට නම් මේ සුද්ධාත්මයණන් වහන්සේ අප තුළට පැමිණිය යුතු බවට එයින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට උගන්වා සිටිනවා. එනම් මේ ජීවන ජල දහරාවක් අපේ ඇතුළෙන් ගලාගෙන එන්නට අපේ ජීවිතයත් පරිශුද්ධවත් කරමින් අනුන්ගේ ජීවිතයත් අප ජීවත් වන ලෝකයක් පරිශුද්ධවත් කරන්නට මේ ජීවන ජල දහරාව සුද්ධාත්මයණන් වහන්සේ තුලින් ගලාගෙන එනවා. මේ ජලය පිළිබඳ කතාව උන්වහන්සේ නැවත වරක් සමරිතානු ස්ත්‍රියටද සඳහන් කරනවා. එහෙත් මා දෙන ජලය බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසයක් ඇති නොවන්නේය. මා ඔහුට දෙන ජලය සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ. සුද්ධාත්මයණන් වහන්සේ මගින් ත්‍රීත්වයක දෙවිඳුන් මිනිස් හදවතට මඟ පෙන්වමින් ඔවුන් ගැලවීම කරාගෙන යන බව සුද්ධ වූ සභාව මුල් අවදියේ සිටම ක්‍රිස්තුන් වහන්සේ සඳහන් කළ දෙයම නැවත නැවතත් ප්‍රකාශයට පත් කර සිටියා. සුද්ධාත්මයණන් වහන්සේ තමයි සභාව තුළ ඒ ජීවන ජල ධාරාව සභාව තුළ ජනිත කරවන්නේ. ඇතෙන්ම සුද්ධාත්මයණන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට පොරොන්දු වූ ඒ දේව ස්ප්‍රීතුව. උන්වහන්සේ තවත් අවස්ථාවක කියනවා ඔබ මට ප්‍රේම කරන්නහු නම් මාගේ ආඥා පිළිපදින්නහුය. එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි උන්වහන්සේද ඔබ සමග සදහටම වැට සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙනසේක. වෙනත් සහායදායකයෙකු. අපට සහාය වෙන බලවේගයක් අපිට ලබා දෙනවා. ඒක ග්‍රීක් භාෂාවෙන් අල්ලොන් පරක්ලේටොන් කියන වචන. වෙනත් සහනදායකයෙකු.
ඒ සහනදායකයානෝ සත්‍යයේ ආත්මයානෝය. උන්වහන්සේ පිළිගැනීමට උන්වහන්සේ දකින්නේවත් උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා අපෝසත්‍ය මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටිමින් ඔබ තුල වැඩවසන්නේ. ඔබ සමග නැවතී සිටිමින් ඔබ තුල වැඩවසනවා. තවත් අවස්ථාවක උන්වහන්සේ කියනවා එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයන්න් වහන්සේ එනම් සුද්ධාත්මයන්න් වහන්සේ හෝ ඩේ පරක්ලේටොස් ටෝ ප්නෙව්මා ටෝ හගියු හෝ පෙම්ෆෙයි හෝ පාටර් පියාණන් වහන්සේ හෝ පාටර් පෙම්ෆෙයි එවන්නේ එන්තෝ ඔනොමාති මූ මාගේ නාමෙන් එන්තෝ ඔනොමාති මූ හුමස් ඩිඩස්කෙයි පන්ටා ඉතුරු සියල්ලම ඔබට උගන්වනවා. ඔබට සියල්ල උගන්වමින් මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක. සුද්ධාත්මයන් වහන්සේ අප තුළ වැඩවසමින් අපට මඟ පෙන්වනවා. අපට ශක්තියක් වෙනවා. අපව හරි මාර්ගයේ ගෙනියන්නට අපව දිරිමත් කරනවා. ඒකෙන් සඳහන් වෙන්නේ උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ මා ඔබට ඉගැන් වූ දෙය ඔබට මතක් කර දෙනවා කියන එකයි. එදා සේනාකුළු ශාලාවේ බියට පත්ව සිටි අපෝස්තුලවරුන් ස්වාමින් වහන්සේ දුටු විට යම් ආකාරයක බියක් හා සැකයක් ඔවුන් තුළ මතු වූ බව කියවෙනවා. උන්වහන්සේගේ ස්වර්ගාරෝහණ මොහොතේදීත් සමහර අය විශ්වාස කළේ නැහැයි කියලා කියනවා. තෝමස් අපෝස්තුලතුමා මම නම් දැකලා මගේ ඇඟිල්ල ඇලයට දාලා බලනකම් විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. මේ වගේ අවිශ්වාසයෙන් පිරුණු මේ අපෝස්තුලවරුන් හිටපු ගමන් එළියට බැහැලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කරලා ඔවුන්ගේ ජීවිතය පවා පූජා කරන්නට එකඟ වුණේ ඉදිරිපත් වුණේ මේ ස්වාමින් වහන්සේගේ මේ විශේෂ බලය සභාව තුල අපෝස්තුලවරුන් තුල ක්‍රියාත්මක වුණ නිසායි. සභාවේ ඉතිහාසය ආරම්භ වන්නේ මෙන්න මේ සුද්ධාත්මයන් වහන්සේ අපෝස්තුලවරුන් මත පැමිණුණු ඒ ජෙරුසලම් උඩුමහල් මැදුරේ මරියතුමියද සමග යාඥාවෙන් යෙදී සිටින විට බව සුද්ධෝත්තම දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේ ඩෝමිනුම් මෙට් විවිෆිකාන්ටෙම් කියන විශේෂ ලේඛනයේ සඳහන් කරලා තියෙනවා. එදා තමයි සභා ඉතිහාසය ආරම්භ වන්නේ. සුද්ධාත්ම බලයෙන් ඔවුන් එළියට බැහැලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ විමුක්තිදායක පණිවිඩය අන්‍යයන් සමග බෙදා ගන්නට එළියට බැහැලා ඉදිරිපත් වෙච්ච වෙලාවේ තමයි කතෝලික සභා ඉතිහාසය ආරම්භ වන්නේ. එනිසා මේ මුළු ඉතිහාසය පුරාවටම සුද්ධාත්මයන් වහන්සේ සභාව තුල ජීවමාන වෙනවා. අප තුල ජීවමාන වෙනවා. අප අවංකවම ක්‍රිස්තුස් වහන්සේට විවෘත වෙන තරමට සුද්ධාත්මයන් වහන්සේ අපට ලැබෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ස්ප්‍රීතුව අප තුල ක්‍රියාත්මක වෙනවා. අපෝස්තලවරුන්ට ස්වාමින් වහන්සේ දුන්න පොරොන්දුව අන්න ඒකයි. මා ඔබ සමග සදහටම සිටිමි. I will be with you till the end of time. කාලේ පරිච්ඡේදයේ අවසාන වෙනතුරු මම ඔබ සමග සිටිනවා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටීම. අපෝස්තලවරුන්ද ඒ බලය තම දෑත් හිස් මත තබා යදිමින් අන්‍යයන්ට දුන් බවත් සභා ඉතිහාසයේ කියනවා. ස්වාමින් වහන්සේ මොකද්ද කිව්වේ? ඔබට අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි. ජෝවාම්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ I will not leave you orphans. ඔබට අනාථ වෙන්නට මම ඉඩ දෙන්නේ නැහැ. මාගේ නික්ම යාම ඔබගේ සුභ සිද්ධිය පිණිසය. මා නික්ම නොගියොත් සහායදායකයන්න් වහන්සේ ඔබ වෙත වැඩම නොකරනසේක. ඒත් මම යන්නෙම් නම් උන්වහන්සේ ඔබ වෙත එවන්නෙමි. ඔබට කීමට තවත් බොහෝ දේ ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් ඒ තැනන් වහන්සේ
එනම් සත්‍යතාවේ ආත්මයණන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යාමට ඔබට මඟ පෙන්වන සේක. පියාණන් සතු සියල්ල මාගේය. ආත්මයණන් වහන්සේ මා සතු දෙයින් ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැයි මා කීවේ එබැවිනි. ආදරණීය සහෝදර සහෝදරියනි, මෙන්න මේ සුද්ධාත්මයන්ගේ පැමිණීම තුළ තමයි සභා ජීවිතේ ප්‍රාණවත් බව අපි අත්දකින්නේ. මේ අපොස්තුලරුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම හරියට නිකන් අන්ධකාරයේ හිටපු තැනකට ආලෝකයක් ගෙනාවා වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ජීවිත යාගයම, මුළු ජීවිත අර්ථයම අපොස්තුලරුන්ට තේරිලා ඒ තුලින් මේ සදාකාලිකත්වයේ ජීවිතය හරය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට පවා ධෛර්යමත් වෙලා තමයි සභාව එදා ආරම්භ වන්නේ. ඔබ දන්නවා රෝම අධිරාජ්‍යයේ නොයෙකුත් තාඩන පීඩන මැද අපොස්තුලවරුන් ඒ වගේම ශ්‍රාවකයන් පළමු කිතුණු සභාවේ සමාජිකයන් දහස් ගණනින් තමන්ගේ ජීවිත පූජා කරමින් එදා ඒ රෝම අධිරාජ්‍යයේ බලයටවත් ජුදා අධිරාජ්‍යයේ ජුදා රජවරුන්ගේ බලයටවත් හිස නවන්නේ නැතිව ධෛර්යවන්තව තමන්ගේ විශ්වාසයට සාක්ෂි දැරුවා. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2013 මැයි මාසයේ 19 වෙනිදා එනම් සුද්ධාත්ම මංගල දිනේදී මේ සුද්ධාත්ම මංගල දිනේ අර්ථය පැහැදිලි කරමින් කරුණු 3ක් අපිට විස්තර කරලා දෙනවා. මම හිතනවා ඒක අපි මේ අවස්ථාවේ බලන එක හොඳයි කියලා. සුද්ධාත්ම මංගල්‍ය කියලා කියන්නේ මොකද්ද? සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියනවා එය නවතාවයේ මංගල්‍යය. The feast of newness. නවතාවය. සුද්ධාත්මයන්න් වහන්සේ නිතරම අප තුල අර තියෙන බයගතිය, ජීවිතයට මුහුණ දෙන්නට තියෙන බයගතිය, ජීවිතයේ අභියෝග ප්‍රශ්න මැද තියෙන බයගතිය නැති කරලා, ඒ චකිතය නැති කරලා අපිට මේ නවතාවේ ජීවිතයක්, නව ජීවිතයක් ගත කරන්නට ආරාධනය කරනවා මේ සුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම තුළ. අපේ සැලසුම්, අපේ අදහස්, අපේ ආරක්ෂාව, අපේම තෝරා ගැනීම් වලට හුරු පුරුදු වී සිටින අපට අලුත් පියවරක් තබන්නට ආරාධනය කරනවා. ඒ කියන්නේ ජීවිතය නැවත ආරම්භ කරන්නට, ජීවිත මාර්ගය වැරදිලා තියෙන තැන් හරි ගස්සගෙන නැවත ආරම්භ කරන්නට, නවතාවයකින් ජීවත් වන්නට උන්වහන්සේ අපට ආරාධනය කරන බව සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ මාවත් වලට සම්පූර්ණයෙන්ම එකඟවීම අපට කරදරයක් විය හැකියි. අපේම සිහින තුල හිර වී සිටින්නට අපි සාමාන්‍යයෙන් කැමැති. එහෙත් මුළු ගැලවීමේ ඉතිහාසය පුරාම ස්වාමින් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට කතා කරන්නේ නවතාවයන්ට සවන් යොමු කරන්නට බය නොවෙන්න කියාය කියලා සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරනවා. නවතාවයට බිය නොවන්න. ජීවිත පරිවර්තනයක් ඇති කර ගන්නට බිය නොවන්න. වෙනදාත් කල්පනා කරපු රාමුවෙන් එළියට පනින්නට බය නොවන්න. මොකද සුද්ධාත්මයන් වහන්සේ අප සමග ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ අපට ශක්තිය දෙනවා. ජීවිත පරිවර්තනයක් ඇති කර ගැනීම අමාරුයි. ජීවිතේ නොයෙකුත් දුර්වලකම් සහ වේදනාකාරී අත්දැකීම් සහ නොයෙකුත් කරදර අමාරුකම් මැද්දේ අපි හිර වෙලා අච්චුවකට වැටුණා වගේ එළියට එන්න බැරුව දඟලනවා. සුද්ධාත්මයන් වහන්සේ අපිට ආරාධනය කරනවා නවතාවය, නව ජීවිතය හොයන්න ඉදිරිපත් වෙන්න කියලා, ඉස්සරහට එන්න කියලා. බලන්න නෝවාගේ ආදර්ශය. නෝවා, දෙවියන් වහන්සේ නෝවාට කිව්වම මේ නැවක් හදන්න කියලා මිනිස්සු හුඟක් දෙනෙක් ඒ කාලේ හිටපු අය ඔහුට දොස් කිව්වා. ඔහුට hina වුණා. නමුත් ඔහු දේව හඬට කීකරු වෙලා ඒ නැව හැදුවා. ඒ නිසා ඔහු ඒ මහා ජල ගැල්මෙන් ගැලවුණා. මෝසෙස් පාරාවෝගේ බලයට බය වුණේ නැහැ. ඊශ්‍රායලය දේව බලය තුල නිදහස කරා ගෙන යන්නට තමන්ට හැකිවේය
දේව ශක්තිය Tamanට ලැබේය කියලා හිතාගෙන ආපහු සීනයි කන්දේ ඉඳලා පාරාවෝගේ ඉජිප්තු දේශය කරා ආපහු ගියා. ගිහිල්ලා ඊශ්‍රායෙල් ජනතාව නිදහස් කරගත්තා. අපොස්තුලවරු සේනාකුළු ශාලාවේ හිර වී නොසිට මංමාවත් වලට ගොස් සුභාරංචිය පළ කළා. බය වුණේ නැහැ. Tamanගේ අච්චු ඇතුලේ හිර වෙලා ඒ ලස්සන ඒ අච්චු ඇතුලේ සන්තෝෂයෙන් ඉන්නවා. මට මේ මොකුත් විශේෂ දේවල් කරන්න ඕනේ නෑ. මම ඉදිරියට යන්නට ඕනේ නෑ. මම මේ රාමුවෙන් එළියට යන්න මම කැමති නෑ. මම මෙහෙ බොහොම ලස්සනට ඉන්නවා කියලා හිතාගෙන හැමදාම එකම රාමුව ASCII ඉන්නේ නැතුව එළියට යන්න කියන එකයි සුද්ධාත්මයන් වහන්සේ අපට කියන්නේ. අපි දෙවියන් වහන්සේ අප ජීවිතයට දෙන ආරාධනය ඉදිරියේ බිය වෙමුද? හැකිලෙමුද? බිත්තර කටුවක් තුල රැකවරණය සොයා යමුද? අපි අහන්න ඕනේ ප්‍රශ්නය මේකයි. අපි හැමදාම ඉන්න ජීවිත පාපය, දුෂ්ටකම, නපුරුකම්, මේ ලෝකේ තියෙන ආසාවන්, මේ తాවකාලිකත්වයේ තියලා තියෙන දේවල් ASCII හිර වෙලා ඉන්නවද? ඒ අච්චුවෙන් එළියට යන්න උත්සාහ කරනවද? ස්වාමින් වහන්සේ අපට දෙන ආරාධනය, සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපට දෙන ආරාධනය එළියට එන්න මම ඔබට උදව් කරනවා කියන එකයි. ඒ නිසා මේ නවතාවය, ජීවිත නවතාවය සොයාගන්නට මේ මංගල්‍යය අපට ආරාධනය කරනවා. දෙවැනිව සුද්ධෝත්මයන් වහන්සේගේ අනට කීකරු වීම තුල අපට සමහර විට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. සියල්ල හරියට එකට සංකලනය නොවි අස්ථාවර තත්වයක් අත්දකින්නට ලැබෙන්න පුළුවන්. අපි ඒ ඉදිරියේ බිය යුතු වන්නේ නැහැ. බිය කියන එක මේ ඉදිරියට යෑමට බාධාවක්. බිය. ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවති එයින් පිටපැන යන්නා දෙවියන් වහන්සේ නැතිව ජීවත් වන්නේකි. ඒ ධර්මයෙහි පවතිනා පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ඇතිව ජීවත් වන්නේකි කියන එක සුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ගැන දෙවන ජෝහම්තුමා විසින් ලියන ලද දෙවන ලිපියේ 9 වන වගන්තියේ සඳහන් වෙනවා. මේ පිම්ම පැනීම අපි කළ යුතුයි. ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයේ නොපැවති එයින් පිටපැන යන්නා දෙවියන් වහන්සේ නැතිව ජීවත් වන්නේකි. ඒ ධර්මෙහි පවතිනා පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ඇතිව ජීවත් වන්නේකි. සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙමින් කටයුතු කරන්නට මා සූදානම්ද යන ප්‍රශ්නය මෙහිදී වැදගත් වෙනවා. එතකොට මෙතන ජීවිත පරිවර්තනයක් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා සුද්ධාත්මයන් වහන්සේට අපි විවෘත වෙන තරමට. තෙවැනුව පැරණි දේව ධර්ම පියවරුන් ආත්මය අඳුනා දෙන්නේ යම් ආකාරයකින් රුවල් නැවකට සමාන කරලා. මේ රුවල් නැව මේ රුවල් ඔසවා තිබුණොත් පමණක් සුළඟට ඒ නැව යා යුතු තැන වෙත ගෙන යන්නට හැකි වෙනවා. අපේ ජීවිතේ හරියට නිකන් රුවල් නැවක් වගේ. මේ රුවල ඔසවලා තිබ්බොත් සුළඟ එනකොට ඒ සුළඟ අනුව මේ ඔරුව මේ රුවල් නැව මේ යා යුතු තැනට ගෙන යන්නට පුළුවන් වෙනවා. මේ රුවල බාලා තිබ්බොත් ඒක කරන්න බැරුව යනවා. මේ ආත්මයට ලැබෙන සුද්ධාත්මයන් වහන්සේගේ සුළඟ මේ අපේ ජීවිතයේ නැමැති මේ රුවල් නැව වරාය කරා දෙවියන් වහන්සේගේ වරාය කරා යන ගමනට අපට ශක්තියක් වෙනවා. සුද්ධාත්මයන් වහන්සේගේ සුළඟට අපේ හදවත අපි විවෘත කරගත යුතුයි. මේක තමයි තුන්වෙනි ආකල්පය. එනම් ධර්මදානීය පැවැත්මක් වෙත අපි සුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතය තුළ ඉඩ ලබා දීම. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ලියන ලද මේ ගෞඩේටේ ටෙක්සුල්ටාටේ කියන ඒ ලේඛනයේ පැහැදිලිව මේ සඳහන් කරනවා. මේකට වචනයක් පාවිච්චි කරනවා බෝල්ඩ්නස් පරෙස්සියා කියන ග්‍රීක් වචනය. holiness is boldness. සුද්ධවන්තභාවය කියලා කියන්නේ ධෛර්යවන්තකම, boldness. An impulse to jump
into the hands of God. දෙවියන් වහන්සේගේ දෑතට පනින්නට තියෙන ධෛර්යවන්තකම. Boldness, enthusiasm, the freedom to speak out, apostolic fervor, all these are included in the word parousia. Because මොකද ඒකට හේතුව අපි හුඟක් වෙලාවට අපි දුර්පරීක්ෂාවට යන්නේ අර මුහුදු වෙරළ අයින දිගේ බෝට්ටුව තියාගෙන ඉන්න. ගැඹුරට යන්න නෙමෙයි. අයින දිගේ පරිස්සමට ආරක්ෂා වෙලා ඉන්න. How often we are tempted to keep close to the shore. Yet the Lord calls us to put out into the deep and let down our nets. ඈතට දියඹ මූදට ගිහිල්ලා දැල් එලන්න කියලා ස්වාමින් වහන්සේ අපිට ආරාධනය කරනවලු. සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියන්නේ. මෙන්න මේ දියඹට ගිහිල්ලා දැල් එලීමට. එනම් අපගේ ජීවිතය මේ නවතාවයට ඉඩ දෙන්නට අපේ ජීවිතය තුළ පරිවර්තනයට ඉඩ දෙන්නට වෙනස් වීමට ඉඩ දෙන්නට. ඒ වගේම මේ ජීවිතය තුළ ඒ ඒකාග්‍රතාවය ඇති කර ගන්නට සුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ වගේම අපගේ ජීවිතය ඵලබරිත ජීවිතයක් සුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ බවට පරිවර්තනය කරගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ දියඹට දැල් එලන්නට පුරුදු වුණොත් පමණයි. Parousia is a seal of the Spirit. It testifies to the authenticity of our preaching. It is a joyful assurance that leads us to glory in the gospel. සුද්ධෝ බයිබලයේ සුද්ධෝ සුවිශේෂයේ පණිවිඩය තුල අපට ශක්තියක් වෙනවා මේ ධෛර්යවන්තකම අපි ඇති කරගත්තොත්. එතකොට මේ ආගමික ජීවිත දිනපතා අප ගත කරන ජීවිතය නිතර නිතරම අලුත් වීමක් සිදු වෙනවා අනිවාර්යයෙන්ම. දැන් බලන්න සහෝදර සහෝදරියනි අපේ ලෝකයේ තුල අද ඇති වෙලා තියෙන මේ අන්තිම තත්ත්වය. ඊටාත්ම භයානක තත්ත්වයක්. අපි හුඟක් දෙනෙකුට මේ කොවිඩ් වසංගතය කියන එක මේ වෙනකොට බෝ වෙලා. කොවිඩ් නිසා කොවිඩ් බෝ වෙයි කියන බයෙන් අපි මුව ආවරණ දාගෙන එකිනෙකාගේ පරතරයක් ඇති කරගෙන අපි නොයෙකුත් ආරක්ෂිත ක්‍රමවේද වලට යොමු වෙලා තියෙනවා. මේක මහා ව්‍යසනයක්. ලෝකය සම්පූර්ණයෙන්ම අඳුරට හෙලන්නට යක්ෂයා විසින් ගෙනන ලද දුර්පරීක්ෂාවක් ඇටියටත් අපිට මේක හඳුන්වන්නට පුළුවන්. අපේ හදවතේ තියෙන අර සුද්ධාත්මයන් වහන්සේට දෙවියන් වහන්සේට තියෙන විවෘතභාවය අතහැරලා දාන්න. තව තවත් මේ මඩගොඩේ තව තවත් එරෙන්නට අපේ ජීවිතය වැඩක් නෑ දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ දැන් ඉතින් අපිට අනාගතයක් නෑ කියලා හිතාගෙන සියල්ලම අතහැරලා දාලා ජීවත් වෙන ලොකු පරීක්ෂාවක් මේ අවස්ථාවේදී මනුෂ්‍ය වර්ගයට ඇති වෙනවා. තාමත් අපි විශ්වාසය හීන කරගෙනද ජීවත් වෙන්නේ. ස්වාමින් වහන්සේ ගැන අපේ හදවතේ තියෙන විශ්වාසය මොකක්ද? අපි බය නෑ. අපි ආරක්ෂිත වෙන්නට ඕනේ. අපි ඒ සෞඛ්‍ය බලධාරීන් අපට කියන හැම දෙයක්ම ඒ විදිහටම කරන්නට ඕනේ. නමුත් අපි අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. මෙතනින් අපි වැටුණයි කියලා හිතා ගන්නට හොඳ නෑ. හුඟක් දුරට ශරීර සෞඛ්‍ය ඇති වෙන්නේ මානසික සෞඛ්‍ය හොඳ අතට හැරුණොත් පමණයි. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් අපි ශක්තිමත් වෙන්නට ඕනේ. අපි තව තවත් අපේ මේ ප්‍රශ්නය නිසා ඒකට ඉඩ දීලා ඒකට අපි යට වෙලා තව තවත් අධෛර්යයටපත් වෙලා වැටෙන තත්වයකට නෙමෙයි අපි ජීවත් වෙන්නට ඕනේ. අපි තව තවත් ධෛර්යවන්ත වෙලා ස්වාමින් වහන්සේ කෙරෙහි අපේ තියෙන විශ්වාසය තව තවත් වැඩි කරගෙන මේ දුක් කරදර මැද්දේ අපි උන්වහන්සේට තියෙන ඒ ගෞරවය ඒ ආදරය තව තවත් ශක්තිමත් කරගෙන සුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුළ ක්‍රියාත්මක වෙන්නට අපේ ජීවිත විවෘත කළොත් සුද්ධාත්මයන් වහන්සේට. එතකොට අපිට මේ කොවිඩ් වසංගතයත් තවත් එක උදව්වක් පමණයි ස්වාමින් වහන්සේ තුළ ශක්තිමත් කෙනෙකු වෙන්නට. ඒ නිසා අපි මේ වගේ තත්ත්වයකින් අපේ විශ්වාසය නැති කරගන්නේ නැතිව ඒ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගන්නට කටයුතු කරමු. ස්වාමින් වහන්සේ එදා අපෝස්තුලවරුන් සමග බෝට්ටුවකින් ගලීලයා මුහුද තරණය කරන්නට ගියා.
ඒ ගිය වෙලාවේදී මහ කුණාටුවක් ඇති වුණා. ස්වාමින් වහන්සේ බෝට්ටුවේ පත්තකට ඔළුව තියාගෙන නිදාගෙන හිටියා. අපෝස්තලවරු කෑ ගැහුවා. ස්වාමිනී ඔබ වහන්සේට පේන්නේ නැද්ද අපි ගිලෙන්නට යනවා අපිව ගලවා ගන්න කියලා කෑ ගැහුවා. ඒ විශ්වාසය ඔවුන් තුල තිබුණා. ඒ නිසා ස්වාමින් වහන්සේ ඇහැරිලා කුණාටුවට තර්ජනය කරලා ඒ කුණාටුව නතර කළා කියලා සුද්ධ බයිබලයේ සුද්ධ සුවිශේෂය තුල සඳහන් කරනවා. ඒ වගේ කුණාටුවක් තමයි අපි මනුෂ්‍ය වර්ගයාට අද මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන්නේ. අපේ විශ්වාසයේ හීන වෙන කුණාටුවක්. සමහර අය කියනවා ඇති දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා නම් ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියලා. නෑ දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ ඉඳීම තුල නෙවෙයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මේ දේවල් සිද්ධ වෙන්නේ අපේ විශ්වාසය, අපේ දැහැමියාව, අපේ ආගමික ආධ්‍යාත්මික ජීවිතය දුර්වල වෙන නිසායි. අද බලන්න ලෝකයේ දිහා අපෙන් කී දෙනෙක් ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කරගන්න උත්සාහ කරනවද? ඊට වඩා අපි කාලය ගත කරන්නේ කෑම බීම ඇඳුම් පැළඳුම් විනෝදය මෙන්න මේ වගේ දේවල් වෙනුවෙන් නේද? අද අපි හදාලා තියෙන ලෝකයේ තුල නොයෙකුත් නවීන පන්නේ දේවල් හොයාගෙන තියෙනවා. ඒක හොඳ දෙයක්. නමුත් මේ දේවල් අපි යොදවගන්නේ හුඟක් වෙලාවට අපේ ජීවිතය ඉහළට එසවීමටද එහෙම නැත්නම් පහළට ඇද දැමීමටද? අපි කල්පනා කරන්නට ඕනේ. අපේ ගති පැවතුම් මොනවද? අපේ ගති පැවතුම් වල මේ නවීන තාක්ෂණය නවීන සොයා ගැනීම මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගෙන යන්නට උදව් විය හැකි නොයෙකුත් මේ දේවල් සොයාගෙන තියෙන කාලෙක අපේ ජීවිතය අපි ඉහළට ඔසවන්නට ඒවා පාවිච්චි කරනවද? එහෙම නැත්නම් ඒවා වලින් අපේ ජීවිතය තව තවත් සිරගයකට හිර කූඩුවක ලගින්නට පාපේත් ආත්මාර්ථකාමීත්වයේත් දූෂිත භවෙත් හිරගයක ලගින්නට අපි ඒ පාවිච්චි කරනවද කියලා කල්පනා කරන්නට ඕනේ. මේ කොවිඩ් වසංගතය කියන එක ලෝකේ ඇති වුණේ කොහොමද කියන එක තාම හොයාගෙන නැහැ. නමුත් මේවත් අපේ පෞකාරකම නිසා ස්වභාව ධර්මය විනාශ කරමින් ආත්මාර්ථකාමී විදිහට පරිසරය නැති කරමින් අපි ප්‍රගතිය කරා ප්‍රගතියක් කියලා කියන්නේ ඒ ප්‍රගතිය කලා යන්නට ගොඩනැගිලි අහස් උසට මාලිගා ලස්සන පාරවල් නවීන පන්නේ වාහන යාන මේකද ප්‍රගතිය කියලා කියන්නේ. හුඟක් වෙලාවට අපි හිතන්නේ ප්‍රගතිය කියන්නේ අන්න ඒක කියලායි. ප්‍රගතිය කියන්නේ ආදරණීය සහෝදර සහෝදරියනි මනුෂ්‍යත්වයේ උසස්කම ජීවිතය තුළ ජීවත් කරවන්නට පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රගතිය කියලා කියන්නේ. ඉතින් අපි හුඟක් දෙනෙක් මේ ජීවිත ක්‍රමය මේ නවීන පන්නේ ක්‍රමවේද පස්සේ ස්වභාව ධර්මයට කරන මහත් හානිය නිසාදෝ මේ කොවිඩ් වැනි වසංගත පසුගිය කාලය තුල ලෝකේ ජනිත වෙමින් පවතිනවා. එක අවස්ථාවක එබෝලා වෙනවා. තවත් අවස්ථාවක ඩෙන්ගු වෙනවා. තවත් අවස්ථාවක එය SARS වෙනවා. තවත් අවස්ථාවක එය කොවිඩ් වෙනවා. මේ වසංගත ඇති වුණේ මිනිස්යාගේම පාපිෂ්ඨ බව නිසා සහ ආත්මාර්ථකාමයේ තුලයි. ඒ නිසා අපි කල්පනා කරමු. දැන් මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ශාරීරික සුවය ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඒක නැහැයි කියලා මම කියන්නේ. නමුත් ඊටත් වඩා අපේ ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීම ඊටත් වඩා වැදගත් වෙනවා. මනුෂ්‍යයන් අතර ජීවත් වෙද්දී ඒ උතුම් ලෙස එකිනෙකාට සැලකීමේ ගතිගුණය, එකිනෙකා අගය කිරීමේ ගතිගුණය, ඊර්ෂ්‍යාවෙන් දූෂිත බවෙන් මායා ලෝක තුල හිර වෙලා පාපයට වැටිලා මනුෂ්‍යයාගේ පහත්ම ස්ථානයේ හිර වෙලා ඉන්න අපිට ස්වාමින් වහන්සේ දෙන ආරාධනය තමයි සුද්ධාත්මයන් වහන්සේට විවෘත වෙන්න. අද මා ඔබට නැවත නැවතත් කියා සිටින්නේ කරුණා කරලා ඔබගේ ජීවිතයේ ඇති වටිනාකම තේරුම් ගන්න. ඔබට තියෙන එක ජීවිතයයි. ඒ ජීවිතය
ඔබට පුළුවන් මඩ ගොඩක එරිච්ච තමන්ගේම හැඟීම් වලට වහල් වෙච්ච හිරකරුවෙකුගේ තත්වයට ගත කරන්න. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ තුල නිදාසින් සියලු දෙනාටම ගෞරවයෙන් දෙන ආකාරයට, සියලු දෙනාටම ආදරයෙන් සලකන ආකාරයට, සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන ආකාරයට ඔබගේ ජීවිතය ගත කරන්න පුළුවන්. දැන් ඔබ ඒ පිම්ම පනින්න සුද්ධාත්මයන් තුල තීරණය කරන්න. ඒ ආශිර්වාදය ඔබ සැමට ස්වාමින් වහන්සේ තුලින් ලැබේවා. ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවදාල සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසේ ඇනගසනු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරන ලැබූසේක. සුද්ධ ලේවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දෙවසුරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. ශුද්ධ වූ සභාව උදෙසා යාඥා කරමු. ප්‍රඥාවේ උල්පත වූ දෙවි පියාණනි, අපොස්තුලවරුන් මත වැඩම කරමින් නව ජීවයක්, සවියක් සහ බලයක් මුල් කිතුණු සභාවට දානය කළාසේ අප ශුද්ධෝත්තම පියතුමන් ඇතුළු පූජක පැවිදි සැමද ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගින්නෙන් දල්වා අප සභාව නවෝදයක් කරා ගෙන යාමට අවැසි ප්‍රඥාව දානය කරන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව. අප දේශය උදෙසා යාඥා කරමු. සත්‍යතාවේ උල්පත වන දෙවි පියාණනි,
දිවෙසි හඬ නගා සත්‍යයට යුක්තියට සාක්ෂි දරන්නට මුල් කිතුණු සභාව සවිගැන්වූසේ අප රට පාලනය කරන නායකයන්ගේ හදවත් ආලෝකවත් කර මුදලට බලයට කීර්තියට වහල් නොවී සත්‍යවාදීව ක්‍රියා කරමින් අප රට දියුණුව කරා ගෙන යන්නට අවසි මඟ පෙන්වීම දානය කරන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව. COVID-19 වසංගතය නිසා පීඩා විඳින ජනයා වෙනුවෙන් යාඥා කරමු. සුවසහනේ දෙවි පියාණනි මුළු මහත් ලෝකය වසාගෙන තිබෙන්නා වූ COVID-19 වසංගතය හමුවේ රෝගී වූවන්ට සුවයද විපතට හා තනිකමට පත් වූවන්ට සහනයද සෞඛ්‍ය අංශවල සේවය කරන්නා වූ සියල්ලන්ට රැකවරණය හා ධෛර්යද ලබා දී මේ විපත්ති සමයේ ඔබ වහන්සේ වෙනුවෙන් නොබියව සාක්ෂි දරන්නටත් විශ්වාසය තුළ ස්ථීරව සිටින්නටත් අවසි ශුද්ධාත්ම බලය සහ දිරිය දානය කරන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව. අප පවුල් උදෙසා යාඥා කරමු. කරුණාපර දෙවි පියාණනි විශ්වය පුරා සැරිසරන්නා වූ යක්ෂයා ලෝකයා හා මාංශයා යන අඳුරු බලවේගයන්ට හසු නොවී ඔබ වහන්සේගේ දිව්‍ය හඬ හඳුනා ගන්නටත් ලෞකිකත්වයට නැඹුරු නොවී අප ජීවිත ගමනේ මුහුණ දෙන අභියෝග බාධක හමුවේ ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නටත් අවසි ශුද්ධාත්ම වරමින් අප පුරවාලන පිණිසද ස්වාමිනේ අප කරන යාඥා සාවදාල මැනව. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ දයා ප්‍රේමේ සලකුණ ලෙස අප සමග අපගේ ජීවිත ඒකාලෝක කරමින් ඔබ වහන්සේ අපට පෙන් වූ මාර්ගයේ යන්නට ශක්තියක් වෙමින් අප ජීවිත ඒකාලෝක කරන්නට ඔබ වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ අපට තිලින කර ඇත. සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල අපගේ ජීවිත ඉහළට ඔසවමින් ඔබ වහන්සේ වෙත නිතර නතු කරන්නට අප දිරිමත් කළ මැනව. සෑම කාරණාවකදීම ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් ඉටු කරමින් සුද්ධාත්මයන්න් තුල ඔබ වහන්සේ අපට පොරොන්දු වූ විමුක්තිය අත්කර ගන්නට අප සියල්ලන් යොමු කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. Vadinu sada obe potu panuram udmu meda dividena bumaya minna ape mitiras siride kanna pi dudata aragin panuru කරන්නට ඔබ වෙත රොම්වෙමු ජය ශ්‍රී පතුරා රස පැන් මිදි රස ආමුසුවී මනුභව සඟවයි දේව භවේ සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු ಭಾರತೀಯ දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයටත් ප්‍රයෝජනීය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා.
දෙවි ස්වාමිනී ඔබගේ පුත්‍රයාණන් මගින් අපට පොරොන්දු වූ සුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන් මේ පුද පඬුරු පරිශුද්ධ කළ මැනව එහි පූර්ණ අවබෝධය කරා අප ගෙන ගිය මැනව මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටීමු. ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි සියලු බාරදිස දාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේින්දයත් ඔබ වහන්සේ ඔබගේ පුත්‍රයාණන්ගේ මරණය හා උත්ථානය මගින් අප ගැලවූ ඔබ වහන්සේගේ විමුක්තිදායක කාර්ය සමාප්තියට පමුණුවමින් එම පුත්‍රයාණන් හා දරුකමට බාරගත් අපහට ඔබ වහන්සේගේ සුද්ධාත්මයණන් අද දින දානය කළසේක. එසේම ඔබ වහන්සේගේ ශාන්ත සභාව ආරම්භ කරමින් ඔබ දැන හඳුනා ගැනීමේ වාග්ය සකල ජාතීන්ට දානය කොට විවිධ භාෂාවන්ගෙන් එකම සත්‍ය විශ්වාසය ලෝ පුරා පතල කිරීමට සැලසූසේක. එහෙයින් මිහිපිට සියලු ජාතීහු ගැලවීමේ සුභාරංචියෙන් උදම් වී ප්‍රීති ප්‍රමෝද වන්නෝය. ස්වර්ගීය බලතාවයෝද සුරදූත සමූහයාද නිරතුරුව වහන්සේගේ මහිමය වර්ණනා කරමින් මෙසේ ගායනා කරන්නෝය. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. ආසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරිතිවේ. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන් අයදිමු. අපේ සේ අදිනුයේ මේ පඬුරු අපුදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද කිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පවකමා සඳහා ඔබ උදේසාද සියලු මනුෂ්‍යයන් උදේසාද එය වගරුන් ලබන්නේය. මාසී කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සවිදෝකුතුරු සවිදෝතාරේ සවිදෝ නැවතත් වඩිනාසේක සවිදෝ නැවතත් වඩිනාසේක.
පියාණනි උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරුදීරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුළුලොවෙහි පෙතර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියාණන්ද ඔබගේ නුසුදුසු දාසයා වන මාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්ථානයේ බලාපොරොත්තුව ඇතිව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද එතුමියගේ දම්පතීන් වන සුද්ධෝ ජුසේතුමන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සුද්ධෝ ජුසේවාස් මුනිතුමන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනී ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි යාඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන් මෙලොවෙහි ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ඇයදිමු එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරු පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාටම වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව් හරන දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරන දේවාජ් බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව් වරණ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුමන්ගේ ශරීරය සදා ජීවිතේ පිණිස අප ආරක්ෂා කරන සේක්වා. ආමෙන්.
ආත්මීක ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී අප ලබාගත් මේ දිව්‍යමය භෝජනය මගින් ඔබ වහන්සේගේ ගැලවීම අප තුල ඉටු වේවා. සුද්ධාත්මයන්ගේ දීමනාවන්ගෙන් ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව පෝසත් කරන ඔබ වහන්සේම එම වරම ඇය තුල ආරක්ෂා කර ඇගේ ජීවිතෙහි දිස්වීමට සැලසුව මැනව. මේකීද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආදරණීය සහෝදරවරුනි, අද සුද්ධාත්ම මංගල මහෝත්සවයේ දිව්‍ය යාගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට කැපවීමෙන් කටයුතු කළ වර්බුම් රූපවාහිනී අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. සුද්ධාත්මා ගමන මංගල්‍යය අරලා සර්වරාත්‍රී මෙහෙයන් සූදානම් කරමින් ඒවා සම්බන්ධීකරණය කළ අගරදුගුරු පදවි ජනමාධ්‍ය අධ්‍යක්ෂක පියතුමාටත් විශ්වාස ප්‍රවර්ධන දූත සේවාවේ අධ්‍යක්ෂක පියතුමා ඇතුළු පියතුමන්ලාටත් අගරදුගුරු පදවි ජනවන්දනාව භාරව ක්‍රියා කරන පියතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මෙම වසංගත තත්ත්වය තුළ අපගේ ආධ්‍යාත්මික සේවාවන් කරගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් මම ඔබේ මීසම් භාරපීතුමන්ලා දැනුවත් කර තිබෙනවා. මේ බාධක මැද ජීවිතය ඉදිරියට ගෙන යාමේ අභියෝගයට අපි හැමෝම ධෛර්යවන්තව මුහුණ පාමින් සිටිනවා. එලෙසම යාඥාවෙන් අපි එකිනෙකාට උදව් කරගනිමින් ඔබගේ සහෝදර සහෝදරියන් ශක්තිමත් කරන්න කියා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධව එඬේරික ලිපියක් ප්‍රසිද්ධයට පත් කරලා තියෙනවා. හැකි අය ඒ කියවන්න. ඔබ සියලු දෙනාටම සුද්ධාත්ම වරම් පිරි ආශිර්වාදාත්මක සුද්ධාත්ම මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයෙන් අප සියලු දෙනාට මිදුම හා සුවය ඉල්ලා විශේෂ යාඥා වැඩපිළිවෙලක් අගරදුගුරු පදවිය තුල සංවිධානය කර තිබෙනවා. එය හෙට සිට සෑම දිනකම සවස 6:30 සිට 7 දක්වා පැවැත්වෙනවා. ඔබේ පවුල් යාඥාවට අත්වැලක් වශයෙන් පැවැත්වෙන මෙම විශේෂ යාඥා වැඩසටහන වර්බුම් රූපවාහිනිය, SZFM ගුවන් විදුලිය, අගරදුගුරු පදවි Facebook සහ කතෝලික සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ලෙස සම්බන්ධීකරණය වෙනවා. ඊට සම්බන්ධ වන ලෙස ඔබ සැමට ආදරයෙන් ආරාධනය කරනවා. මා විශේෂයෙන්ම ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අවස්ථාවක ගොඩාක් විශ්වාසයෙන් ස්වාමින් වහන්සේ කෙරෙහි දැඩි ආදරයකින් දිගටම කටයුතු කරන්න. උන්වහන්සේට කරන්නට බැරි කිසිම දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේගෙන් අපි නොනවත්වාම ඉල්ලා සිටිය යුතු දෙයක් තමයි මේ කොවිඩ් වසංගතය මුළු මානව වර්ගයාගෙන්ම තුරන් කරන්නට උන්වහන්සේගේ ආශිර්වාදය අපට ලබා දෙන්න කියා. සිත අධෛර්ය කරගන්නේ නැතිව ධෛර්යවන්තව ගොඩාක් ලොකු විශ්වාසයකින් ස්වාමීන් වහන්සේට ආදරය කරමින් උන්වහන්සේ තුල බලාපොරොත්තුවෙන් ඔබගේ ජීවිතය සතුටින් ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන්න. විශේෂ ආකාරයෙන්
අපේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිකුත් සියලු උදවිය, ඒ වගේම ආරක්ෂක අංශවල අය ඔබට දෙන ඒ අවවාද අනුශාසනා අනුව කාලය ගත කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි විශේෂාකාරයෙන් මේ අවස්ථාවේදීත් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. නොයෙකුත් ප්‍රශ්නාර්ථ මැද්දේ මේ සේවාව ඉටු කිරීම සම්බන්ධව. විශේෂාකාරයෙන් අපි මතක් කරනවා මේ අවස්ථාවේදී මෙම සේවාව ඉටු කරද්දී සමහර අයට ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහර අයට කොවිඩ් රෝගය වැළඳී සමහර අය මිය ගියා. ඒ අය වෙනුවෙන් අපි විශේෂයෙන්ම යාඥා කරනවා. ඔවුන්ගේ පවුල්වල අයට අපි ප්‍රකාශ කරනවා ඔබත් සමග මුළු රටම එකට සිටින බව. ඒ නිසා ඔබගේ සේවා කටයුතු කැපවීමෙන් යුතුව ඉටු කරන ලෙස තවදුරටත් මා ඔබගෙන් ඊ타මත්ම ඕනෑකමින් ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා හිස නමා යාඥා කරන්න. සුදාත්මයන්ගේ ආනුභාවයෙන් අද දින ක්‍රිස්තු අනුගාමිකයන්ගේ සිත ආලෝකවත් කර දයාබර දෙවි පියාණන් වහන්සේ ඔබට ආශිර්වාද කර එම සුද්ධාත්මයන්ගේ දීමනා ඔබ මත නොඅඩුව වස්වන සේක්වා. ගිනිදිව් ආකාරයෙන් අපොස්තුලවරුන් මත දිස් වූ ඒ සුද්ධාත්මයාණෝ ඔබගේ සිත් තුළින් පව්කසල දවා හැර ඔවුන් වහන්සේගේ ධර්මාලෝකයෙන් ඔබ සිත් බබලවන සේක්වා. විවිධ භාෂාවන්ගෙන් එකම විශ්වාසය පළ කිරීමට සැලසූ ඔවුන් වහන්සේ එම විශ්වාසයේ ස්ථීරව පැවතීමටද බලාපොරොත්තුවෙන් ජීවත් වී නිත්‍ය විපාකයක් කර ගැනීමටද ඔබට සලසන සේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. යන්න සාමයගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. නවමුපනක් ලබලා නවමුළුව සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා. සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා. ඇලනි සම්මද සිඳ බිඳලන්නට නව ජෙරුසලමක් ගොඩනංවන්නට පෙරට එන්න සැවොහා. අපි යමු නවලොවක් සොයා. පෙරට එන්න සැවොමා. අපි යමු නවලොවක් සොයා. නවමුපනක් ලබලා නවමුළුවක් සොයලා සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා. සමිඳුන් දහමින් සවිය ලබා අපි යමු නවලොවක් සොයා. මෙම දිවිපූජයාගය ඔබ වෙත ගෙනීමට හැකිවෝයේ සමිඳු මිඩි උයනේ සේවය කළ කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සැලේෂයානු පූජක
ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන් ස්වර්ගස්ථ වී වසරක් සපිරෙන මෙදින පියතුමන්ගේ ආත්මයට සගසුව පතා මෙම උතුම් වූ යාගය පුද කර සිටින ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන්ගේ පවුලේ සහෝදර සහෝදරයන් දූදරුවන් සහ මොනුපුරු මිනිපිරියන් විසින් දක්වන ලද බැතිපරදායකත්වය නිසාවෙනි.